එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි ආරම්භ කරන්න යන්නේ අපි උසස් පෙළ කෘෂි විද්‍යාව යටතේ අපිට තියෙන 12 වෙනි ඒකකය. මොකක්ද ඒකකය? අපි කියනවා මේක පලිබෝධ හා පලිබෝධ කළමනාකරණය. නැත්තම් මේකට සමහරව කියනවා බොහොම සරලව පලිබෝධ කියලා. ඒතර මේ යටතේ අපි දැන් මේ කතාව පටන් ගන්න යන්නේ ළමයි. අපේ දෙවන ඒකකය මොකක්ද දෙවන ඒකකය? මේ කෘෂිකාර්මික පලිබෝධ වශයෙන් කවුද අපට වැදගත් වන කෘමි ගෝත්‍ර කියන එකයි. එතකොට මේ ගැන ඔබට පොඩි මතක් කිරීමක් මම කරනවා නම් ඉස්සෙල්ලාම මට කියන්න ළමයි අපි කාටද මේ පලිබෝධයක් කියන්නේ කියලා. ඒක අපි දැනගන්න ඕන. පලිබෝධයක් කියලා කියන්නේ ළමයි එක්ක මිනිසාට. එහෙම නැත්නම් එයාගේ ගොවිපල් සතුන්ට. එහෙම නැත්නම් එයා වගා කරන භෝගවලට. එහෙම නැත්නම් එයාට වෙනත් අයිති සම්පත් වලට. එහෙම නැත්නම් එයා ගබඩා කරපු දේවල් වලට කිසියම් ආර්ථික හානියක් කළ හැකි ඕනෑම ජීවියෙක්. මෙතන වැදගත් සංකල්පයක් තියෙනවා මේ ආර්ථික හානිය. මේකට ඉංග්‍රීසියෙන් කියයි සමහර ඉකොනොමිකල් ඩැමේජ් එකක් කියලා. ආර්ථික හානිය කියලා කියන්නේ මේකයි ළමයි. ඔය කියන ජීවියා නැති වෙලාවට අපට යම් අස්වැන්නක් හම්බ වෙනවා නම් ඔය කියන ජීවියා යටතේ ඒ අස්වැන්නේ ඒ ආදායමෙන් 100%ක් එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා නම් අන්න ඒක ආර්ථික හානිය. පලිබෝධයාගේ හානිය නැත්තම් ඔය මොකක් හරි කමක් නැහැ ජීවියාගේ හානිය නැත්තම් රුපියල් 100ක අස්වැන්නක් හම්බෙන්න තිබුණා නම් හැබැයි මේ හානිය හින්දා අපිට හම්බ වුණේ 95ක් හෝ ඊට අඩු ආදායමක් නම් රුපියල් 5ක් හෝ ඊට වැඩි හානියක් කළේ මේ ජීවියා නිසා යා පලිබෝධයක් වෙනවා. දැනගන්න රුපියල් 5ක් නෙමෙයි ළමයි 100%ක හානියක් කළොත් එයා පලිබෝධයක් වෙනවා. ඉතින් පලිබෝධ වශයෙන් වැදගත් වන විවිධ ජීවී කාණ්ඩ ඉන්නවා. ප්‍රධාන වශයෙන් අපට මේ පලිබෝධ ආකාර තුනකට බෙදා ගන්න පුළුවන්. එක කට්ටියක් තමයි ළමයෝ අපිට පලිබෝධ වශයෙන් වැදගත් වෙන්න පුළුවන් විවිධ සත්ව ආකාර. ඒ වගේම වල් පැලයට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ශාක වල රෝග ඇති කරන කට්ටිය හේවත් ශාක රෝගකාරක වැදගත් වෙන්න පුළුවන්. ළමයි මෙතෙන්දී අපි විශේෂ අවධානය යොමු කළේ සත්වාකාරයේ පලිබෝධ පිළිබඳවයි. මේ සත්වාකාරයේ පලිබෝධ ගත්තාම මේගොල්ලෝ සමහර වෙලාවට කෘමීන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෘමීන් නොවන කට්ටිය වෙන්න පුළුවන්. මයිටාවන්, කෘන්තකයින්, එහෙම නැත්නම් ක්ෂීරපායින්, පක්ෂීන් ආදී වශයෙන්. අපි දැන් මේ කතා කර ඉන්නේ විශේෂයෙන්ම මේ කෘමී ආකාරයේ පලිබෝධ පිළිබඳවයි. ඔබ දැනගන්න ඕන දෙයක් තියෙනවා මේ කෘමී පලිබෝධ ගත්තාම මේ කෘමි පලිබෝධ වලට පෙන්눔 කරන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි රූපාන්තරණය. කෘමි පලිබෝධ පෙන්눔 කරන මේ රූපාන්තරණය කියන ලක්ෂණයට සමහර ඉංග්‍රීසියෙන් කියනවා මෙටමෝර්ෆිසම් කියලා. ළමයි මේකෙන් රූපාන්තරණය කියලා කියන්නේ මෙටමෝර්ෆිසම් කියලා කියන්නේ සුහුඹුලාට හාත්පසින්ම වෙනස් ආකාරයක ජීවියෙක් බිහි වෙලා කිසියම් ක්‍රමානුකූල ක්‍රියාවලියක් ඔස්සේ එයාපත් වෙනවා සුහුඹුලෙක් බවට. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා රූපාන්තරණය කියලා. දැන් මානවයාගේ රූපාන්තරණයක් ගැන කතා කරන්න බෑ. ඒකට හේතුව බිහිවන කුඩා දරුවෙක් පවා ඒ මානවයාගේ හැඩහුරුකම ගන්නවා. එයාට හිසක් තියෙනවා, කඳක් තියෙනවා, පාද හේවත් ගාත්‍රා තියෙනවා. එකම දේ ප්‍රමාණයෙන් කුඩයි. මෙයා අනාගතයේදී තවදුරටත් වර්ධනය වුණාම සුහුඹුල් හේවත් වැඩි මිනිසෙක් බවට පත් වෙනවා. හැබැයි ඒත් එයාටත් තියෙන්නේ හිස, කඳ, ගාත්‍රා කියන අවයවම තමයි. එයාගේ මෙයාගේ වෙනසක් නැහැ. එකම වෙනස ප්‍රමාණය විතරයි.
ඒ නිසා මතක තියාගන්න අපි මානවයාගේ රූපාන්තරණයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රවේණිකව පහත් සතුන්ගේ ලක්ෂණයක් තමයි ආවේනික ලක්ෂණයක් තමයි රූපාන්තරණය. මොකක්ද වෙන්නේ? සූඹුලාට හාත්පසින්ම වෙනස් ආකාරයක ජීවියෙක් බිහි වෙලා යම් ක්‍රමානුකූල ක්‍රියාවලියක් ඔස්සේ එයා සූඹුලෙක් බවට පත් වෙනවා. මෙන්න මේකට අපි කියනවා රූපාන්තරණය කියලා. දැනගන්න මේ කෘමීන් අයත් වන ක්ලාස් ඉන්සෙක්ටා. ෆයිලම් ආත්‍රපෝඩා, සබ්ෆයිලම් මැන්ඩිබියුලාටා, ක්ලාස් ඉන්සෙක්ටා යටතේ හමුවන ප්‍රවේණිකව දියුණු කෘමීන් රූපාන්තරණය පෙන්නනවා. දැන් දැනගන්න මේ මම කියන්නේ නැහැ සෑම කෘමියෙක්ම රූපාන්තරණය දක්වනවායි කියලා. අපිට එක පැත්තකට කෘමීන් බෙදන්න පුළුවන් මේ විදිහට ළමයි. කෘමීන් බෙදන්න පුළුවන් රූපාන්තරණය දක්වන්නේ නැති කට්ටියක්. රූපාන්තරණය දක්වන්නේ නැති කෘමීන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා රූපාන්තරණය රහිත කියලා. ඒතර අපි කිව්වේ මොකක්ද? කෘමීන් ප්‍රධානාකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි රූපාන්තරණයක් රහිත කට්ටිය. මේගොල්ලන්ට සමහරු කියනවා ළමයි ඒ මෙටබොලා කියලා. මේගොල්ලෝ හැබැයි ප්‍රවේණිකව පහත් කෘමීන් මේගොල්ලන්ගෙන් ගොඩක් කට්ටිය අද වෙනකොටත් ෆොසිල බවට පත් වෙලා ඉවරයි. තව කට්ටියක් ඉන්නවා ළමයි රූපාන්තරණයේ සහිත කෘමීන්. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි සූඹුලාට හාත්පසින්ම වෙනස් ආකාරයක ජීවියෙක් බිහි වෙලා යම් ක්‍රමානුකූල ක්‍රියාවලියක් ඔස්සේ සූඹුලා බවට පත් වෙන්නේ. ඒවත් රූපාන්තරණයේ සහිත කට්ටිය. ඒගොල්ලන්ට අපි කියනවා මෙටබොලා කියලා. ඒතර අපි මේ බොහෝ විට පලිබෝධ වශයෙන් නැත්තම් වර්තමානයේ කතා කරන සියලුම කෘමීන් පාහි මේ රූපාන්තරණයේ සහිත හේවත් මෙටබොලාවන් වෙනවා. අපි අද කතා කරන කට්ටිය ඔක්කොම වායි මේ රූපාන්තරණයේ සහිත හේවත් මෙටබොලාවන් වෙනවා. මේගොල්ලෝ අපිට එච්චර කෘමීන් වශයෙන් හමු වෙන්නේ ඔය ප්‍රවේණිකව පහත් සතුන්. උදාහරණයක් ඔය මේ යටතේ ඉන්නවා නොයෙකුත් ගෝත්‍ර ඩිප්ලූරා, ප්‍රෝටූරා, තයිසනූරා, කොලෙම්බෝලා ආදී වශයෙන් අපි සිලබස් වල නැහැ. උදාහරණයක් තමයි මේ පොත්කාවා, ලෙපිස්මා සැකරයිනා. පොත්කාවා කියන්නේ ප්‍රවේණිකව පහත් එක්කෙනෙක්. මේගොල්ලන්ගේ සමහරව අද ලෝකයෙන් වඳ වෙලා ෆොසිල බවටත් පත් වෙලා තියෙනවා. අපිට වැදගත් වෙන්නේ රූපාන්තරණයක් සහිත හේවත් මෙටබොලාවන්. ළමයි මෙන්න මේ රූපාන්තරණයක් සහිත හේවත් මෙටබොලාවන් ගත්තහම මේගොල්ලෝ අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එක කට්ටියකට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමීන් කියලා. මේගොල්ලන්ට සමහරු කියනවා ළමයි හොලෝ මෙටබොලාවන් කියලා. තව කට්ටියක් ඉන්නවා මේ රූපාන්තරණයක් සහිත හේවත් මෙටබොලාවන්ගේ කවුද? අසම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමීන්. මේගොල්ලන්ට තියෙන අසම්පූර්ණ රූපාන්තරණයක්. මේගොල්ලන්ට සමහරු කියනවා ළමයි හිමි මෙටබොලාවන් කියලා. හිමි කියන්නේ භාගයටනේ අර්ධවනේ. මේ භාගයට රූපාන්තරණය පෙන්눔 කරන නිසා මේගොල්ලන්ට තව නමක් යෝජනා වෙලා තියෙනවා. මොකක්ද? අර්ධ රූපාන්තරණයක් දක්වන කෘමීන් කියලා. මේගොල්ලෝ පෙන්눔 කරන්නේ රූපාන්තරණයේ අඩක් විදිහට. දැනගන්න මේ අනුව මේ සම්පූර්ණ රූපාන්තරණය යටතේ ළමයි ප්‍රධාන අවස්ථා හතරක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ මේ දන්න දේවල් මම මතක් කරන්නේ. මොනවද සම්පූර්ණ රූපාන්තරණය යටතේ හම්බ වුණ අවස්ථා හතර? බිත්තර, කීට, පිලා, සූඹුල්. සමහරු ඉංග්‍රීසියෙන් කියයි egg, larva,
බහුවචනලාභී, පියුපා, ඇඩල්ට්. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන අයට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන අර්ධ හේවත් අසම්පූර්ණ රූපාන්තරණය. ළමයි දැනගන්න අර්ධේවත් අසම්පූර්ණ රූපාන්තරණයක් නැත්තම් හිමිපිට බුලාවන්ගේ ජීවන චක්‍රයේ තියෙන අවස්ථා තුනයි. මොනවද අවස්ථා තුන? බිත්තර, ශිශු, සූඹුල්. දැනගන්න මේගොල්ලන්ගේ ජීවන චක්‍රය හමු වෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක් යටතේ අවස්ථා තුනයි. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම එග්, ශිශු වලට කියනවා නිම්ෆ් කියලා. සූඹුල්ට කියනවා ඇඩල්ට් කියලා. මතක තියාගන්න කෘමීන් ගෝත්‍ර වශයෙන් වෙන් කරලා ඉගෙන ගන්න ගියාම ඒගොල්ලන්ගේ රූපාන්තරණ ආකාරය මොකක්ද කියන එක අපට වැදගත් වෙනවා. ඒ වගේම මේ මත තමයි අපි කෘමීන්ව ගෝත්‍ර වලට බෙදලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ රූපාන්තරණ ආකාරය මත අපි ඒගොල්ල කාණ්ඩ වලට වෙන් කරලා ඒ ඇතුළේ තමයි අපි මේ ගෝත්‍ර ගැන කතා කරන්නේ. ඒ නිසා අපි පාඩමේ මාතෘකාව වෙලා තියෙන්නේ අපි ඒ ගැනයි මේ කතා කරන්න ගිහිල්ලා ටිකක් දීර්ඝව සාකච්ඡා කළේ. කෘෂිකාර්මික පලිබෝධ වශයෙන් වැදගත් වන කෘමි ගෝත්‍ර. මේ ගෝත්‍ර වලට තමයි අපි කියන්නේ ඕඩර්ස් කියලා. එතකොට පලිබෝධ වශයෙන් වැදගත් වන කෘමි ගෝත්‍ර හේවත් ඕඩර්ස් ගැන අපි දැන් මේ කතා කරන්න යන්නේ. එහෙම කතා කරන්න ගියාම අපි කිව්වා කාටද කෘමියා කියන්නේ කියලා. අපි කිව්වා ඒගොල්ලන්ගේ රූපාන්තර නම් සිද්ධියක් වෙනවා ආකාර දෙකයි. සම්පූර්ණ රූපාන්තරණය, අර්ධ හේවත් අසම්පූර්ණ රූපාන්තරණය. හරි. මේ යටතේ ඔන්න අපි අර කතා කරපු සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි ගෝත්‍ර අපි තෝරගෙන තියෙනවා. සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ ළමයි මොනවද තියෙන අවස්ථා? බිත්තර, කීට, පිලා, සූඹුලා. මේ යටතේ අපි ප්‍රධාන ගෝත්‍ර හතරක් යෝජනා කරලා තියෙනවා. ඕඩර් ලෙපිඩොප්ටෙරා, ඕඩර් කොලියොප්ටෙරා, ඕඩර් ඩිප්ටෙරා, ඕඩර් හයිමිනොප්ටෙරා. මේකෙන් අපි නව නිර්දේශය යටතේ වැඩි වැදගත්කමක් පෙන්눔 කරන්නේ මෙන්න මේ කෘමි ගෝත්‍ර තුනටයි. මොකද මේකේ අපිට පලිබෝධ හම්බ වෙනවා. ලෙපිඩොප්ටෙරා, කොලියොප්ටෙරා හා ඩිප්ටෙරා යටතේ පලිබෝධ හම්බ වෙනවා. මේ හයිමිනොප්ටෙරා පිළිබඳව නව නිර්දේශය යටතේ ලොකු කන්සර්න් එකක් නැහැ. නමුත් අපි දල වශයෙන් කතා කරනවා. මොකද මේක හුඟක් වෙලාවට අපිට එච්චර පලිබෝධ වශයෙන් වැදගත් වෙන්නේ නැහැ. හයිමිනොප්ටෙරා සමහරවිට මේකට අයිති වෙන ළමයි හයිමිනොප්ටෙරා වලට මීමැස්සා, බඹරා, දෙබරා, කුහුඹුවා වගේ උදවිය මේගොල්ලෝ එක පැත්තකින් අපිට ජනපද වාසීන් වශයෙන් ක්‍රියා කරලා මේගොල්ලෝ අපිට ඉටි ලබා දෙනවා, මී පැණි ලබා දෙනවා. මීට අමතරව සුළු වශයෙන් ඔය මුල් කන කුහුඹුවෝ ඉන්නවා, බීජ කන කුහුඹුවෝ ඉන්නවා. එහෙම පොඩි වැදගත්කමක් තියෙනවා. හැබැයි වැඩිපුර අපට වැදගත් වෙන්නේ මෙන්න මේ ගෝත්‍ර තුනයි. හරිද? ඊළඟට අපි කතා කරන්න යනවා අසම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි ගෝත්‍ර ගැන. මේ අසම්පූර්ණ රූපාන්තරණය යටතේ අපිට හමු වෙන්නේ මෙන්න මේ අවස්ථා තුනයි. බිත්තර, ශිශු, සූඹුල් කියන අවස්ථා. මේ යටතේ අපිට වැදගත් වේ යෝජනා කරපු ගෝත්‍ර කීපයක් තියෙනවා. ඕඩර් අයිසොප්ටෙරා, ඕඩර් ඕතොප්ටෙරා, ඕඩර් හෝමොප්ටෙරා, ඕඩර් හෙමිප්ටෙරා, ඕඩර් තයිසොනොප්ටෙරා. එතකොට මේ යටතේ අපි සම්පූර්ණ වශයෙන්ම සම්පූර්ණ රූපාන්තරණය යටතේ කෘමි ගෝත්‍ර හතරක් යෝජනා කළා. අසම්පූර්ණ රූපාන්තරණය යටතේ කෘමි ගෝත්‍ර පහක් යෝජනා කළා. එතකොට සමස්තයක් වශයෙන් අපිට සිද්ධ වෙනවා කෘමි ගෝත්‍ර 9ක් පිළිබඳව සාකච්ඡා කරගන්න. සමස්තයක් වශයෙන් අපට සිද්ධ වෙනවා
කෘමි ගෝත්‍ර 9ක් පිළිබඳව උනන්දුවක් දක්වන්න. ඒක මතක තියාගන්න. ඒ වගේම ඔබට එක දෙයක් පේනවා ඇති මේ කෘමීන් ගෝත්‍ර වශයෙන් වෙන් කරලා තියෙන මූලිකව මේගොල්ලන්ගේ පියාපත් දක්වන ලක්ෂණ මත. මෙන්න මේක හොඳට මතක තියාගන්න. පියාපත් දක්වන ලක්ෂණම සමහරු කියනවා characters of wings කියලා. දැනගන්න ලතින් භාෂාවෙන් පියාපත් වලට කියන්නේ ටෙරන්ස් කියලා. ලතින් භාෂාවෙන් පියාපත් වලට කියන්නේ ටෙරන්ස් කියලා. මෙතන P silence. එතකොට ඒකයි මේ සෑම මේ කෘමීන්ගේ ගෝත්‍ර වශයෙන් වෙන් කරද්දී ඒගොල්ලන්ගේ wing characters එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පියාපත් වල ලක්ෂණ වැදගත් වෙන නිසා තමයි සෑම ගෝත්‍රයකම නමට මේ ටෙරා කියලා කෑල්ලක් ඇවිල්ලා තියෙන්නේ. බලන්න සෑම කෘමි ගෝත්‍රයකම පාහේ නමට ටෙරා කෑල්ලක් තියෙනවා. ලෙපිඩොප්ටෙරා. ලිපි කියන්නේ ශල්ක වලට ස්කේල්ස් වලට. පියාපත් වල වර්ණවත් ශල්ක ස්කේල්ස් තියෙනවා නම් ලෙපිඩොප්ටෙරා වෙනවා. පියාපත් වල ශල්ක හමු වෙනවා. මේ කතා කරන්නේ සමනලියෝ ගැන. සමනලියගේ පියාපතක් අල්ලලා බලන්න එහෙම හොඳ නැහැ කියලා කියනවා. ඒ පියාපතින් පස්සේ අපේ අතේ නිකන් පිටි පිටි වාගේ වර්ණවත් කුඩු තැවරෙනවා. මේවට තමයි අපි වර්ණවත් ශල්ක කියන්නේ. පියාපත් වල වර්ණවත් ශල්ක තියෙනවා නම් ලෙපිඩොප්ටෙරා. හේතුව ලෙපි කියන්නේ ශල්ක වලට. තව කට්ටියක් ඉන්නවා කෝලියොප්ටෙරා කියලා. ලෙපි කියන්නේ ශල්ක වලට. තව කට්ටියක් ඉන්නවා ලිපි කියන්නේ ශල්ක වලට. තව කට්ටියක් ඉන්නවා කෝලියොප්ටෙරා කියලා. කෝලියෝ කියලා අදහස් කරන්නේ ඝන වෙනවා කියන එකයි. ඒ නිසා ඝන වූ පියාපත් සහිත කෝලියෝ කියන්නේ ඝන වූ කියන එකයි. ඝන වූ. ඝන වූ පියාපත් තියෙනවා නම් කෝලියොප්ටෙරා. මේ කතා කරන්නේ කුරුමිනියෝ ගැන. ඔය දැකලා ඇති කුරුමිනියන්ගේ ඉදිරිපස පියාපත් කළු පාට ඝන වෙලා තියෙනවා. ඩිප්ටෙරා. ඩිප් කියන්නේ යුගලක් දෙකක් කියන එකයි. පැහැදිලි පියාපත් යුගලක් පමණක් හම් වෙන ඩිප්ටෙරා. මේ කවුරු ගැනද කතා කරන්නේ? මැස්සා මදුරුවා ගැන. මැස්සා මදුරුවාගේ පියාපත් යුගල් දෙකෙන් අපි දන්නවා කෘමීන්ට පියාපත් යුගල් දෙකක් තියෙන බව. නමුත් මැස්සා මදුරුවාගේ උදවියගේ පියාපත් යුගල් දෙකෙන් හොඳින් ක්‍රියාකාරී වෙන්නේ పూర్ව පියාපත් විතරයි. අපර පියාපත් ශීන වෙලා තියෙනවා. දෙකක් නම් ඩිප්. පැහැදිලි පියාපත් යුගලක් පමණක් සහිත ඩිප්ටෙරා. ටෙරා means පියාපත්. ඊළඟට order Hymenoptera. මෙතන ඩිප් කියන්නේ යුගල. ඊළඟට Hymenoptera. හයිමෙන් කියන්නේ පටල වලටයි. පියාපත් පටලයක් ආකාර නම් නැත්නම් පියාපත් ඉතා සිනිඳු පටලයක් වගේ නම් අපි කියනවා පටලමය පියාපත් නැත්නම් හයිමෙනොප්ටෙරා කියලා. මේ කවුරු ගැනද කතා කරන්නේ? මී මැස්සන්, බඹරුන්, දෙබරුන් ගැන. බලන්න ඒගොල්ලන්ගේ පියාපත නිකන් ටිෂු කොලයක් වගේ ඊටාම පටලාකාරයි. ඒ නිසා පටලමය පියාපත් නම් හයිමෙනොප්ටෙරා. පොදුවේ ටෙරා කියලා කියන්නේ පියාපත් වලට. මෙතන P silence. ශල්කමය පියාපත් ලෙපිඩොප්ටෙරා, ඝන වූ පියාපත් කොලියොප්ටෙරා, පැහැදිලි පියාපත් යුගලක් විතර නම් අනික ශීන වෙලා නම් ඩිප්ටෙරා, පටලමය පියාපත් නම් හයිමෙනොප්ටෙරා. මේ කතා කළේ පූර්ණ රූපාන්තරණයක් දක්වන ගෝත්‍රවල නම් හැදිච්ච විදිහයි. අපි ඊළඟට ආවොත් අර්ධ රූපාන්තරණයක් අයිසොප්ටෙරා. අයිසෝ කියලා කියන්නේ වෙන්බු. අයිසොප්ටෙරා කියලා කියන්නේ වෙන්බු උදවියට තමයි පියාපත් තියෙන්නේ. ගෝත්‍රේ හැමෝටම පියාපත් නෑ. වෙන්බු හෙවත් විශේෂ කට්ටියට විතරයි පියාපත් තියෙන්නේ.
මේ කතා කරන්නේ වේයන් ගැන. දැන් බලන්න වේයන්ගේ හැමෝටම පියාපත් නැහැනේ. වේයාගේ ජීවන චක්‍රයේ මෙරුවා කියන අවස්ථාවට විතරයි පියාපත් තියෙන්නේ. ඊළඟට ඕතොප්ටෙරා. ඕතොප් කියලා කියන්නේ සම. එක වාගේ පියාපත් තියෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා ඕතොප්ටෙරා කියලා. සම එක වගේ සමාකාරය. ඊළඟට හෝමෝ කියලත් කියන්නේ ඒකාකාර ඝන වීම සහිත. ඒකාකාරව ඝන වූ පියාපත් නම් හෝමොප්ටෙරා. මුළු පියාපතම ඒකාකාරව ඝන වෙලා තියෙනවා. ඊළඟට හෙමිප්ටෙරා. හෙමි කියන්නේ අර්ධ කියන එකයි. හෙමි, සෙමි ෆයිනල් අර්ධ. හෙමිප්ටෙරා යටතේ වෙලා තියෙන්නේ ළමයි පියාපත් අර්ධ වශයෙන් ඝන වෙලා තියෙන්නේ. හෙමිප්ටෙරා පියාපත් අර්ධ වශයෙන් ඝන වූ. නැත්නම් අර්ධව ඝන. සෙමි කියන්නේ අර්ධනේ. අර්ධව ඝන වූ. ඊළඟට ටයිසනොප්ටෙරා. ටයිසන් කියලා කියන්නේ ළමයි කිඳි වලටයි. දැන් මේ ටයිසනොප්ටෙරා දැන් මේ අනුව ටයිසන් කියලා කියන්නේ කිඳි වලටයි. කිඳි සහිත පියාපත් නම් ටයිසනොප්ටෙරා. ඒ කියන්නේ මේකයි ඔයා මේ ටයිසනොප්ටෙරා අයත් වෙන ත්‍රිප්සෙවත් පැලමැක්කා අරන් බැලුවොත් එහෙම මේ තියෙන ත්‍රිප්සෙවත් පැලමැක්කාගේ පියාපතක් නම් මේ පියාපතේ ධාරයේ කිඳි තියෙනවා මෙහෙම. ඒක මේගොල්ලන්ට ආවේනික ලක්ෂණයක්. මේ වගේ පියාපත්වල ධාරවල කිඳි තියෙනවා නම් ටයිසනොප්ටෙරා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ප්‍රධාන වශයෙන් කෘමීන් ගෝත්‍ර වලට වෙන් කරන්නේ ඒගොල්ලන්ගේ වින් කැරක්ටර්ස් ඒවත් පියාපත්වල ලක්ෂණ මතයි. මේ යටතේ අපි ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ස්වභාවය රූපාන්තරණ ආකාරයේ මත කඩාගත් ආකාර දෙකකට සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි ගෝත්‍රය ඉන්නවා. සම්පූර්ණ රූපාන්තරණය යටතේ ලෙපිඩොප්ටෙරා, කොලියොප්ටෙරා, ඩිප්ටෙරා, හයිමනොප්ටෙරා කතා කරනවා. අසම්පූර්ණ රූපාන්තරණය යටතේ අයිසොප්ටෙරා, ඕතොප්ටෙරා, හෝමොප්ටෙරා, හෙමිප්ටෙරා, ටයිසනොප්ටෙරා ගැන කතා කරනවා. එහෙනම් මෙතන දක්වලා තියෙනවා කෘමීන් ගෝත්‍ර වශයෙන් වෙන් කරලා තියෙන්නේ මූලික වශයෙන් මේගොල්ලන්ගේ පියාපත්වල ලක්ෂණ නැත්නම් characters of wings මතයි කියලා. එහෙනම් අපි පළවෙනි කෘමි ගෝත්‍රය තෝරගන්නවා order Lepidoptera. Lepidoptera කියන කෘමි ගෝත්‍රයට අයත් වෙනවා ළමයි සමනලයින් හා සලබයින්. මේකට අයත් වෙනවා සමනලයින් හා සලබයින්. සමනලයාට ඉංග්‍රීසියෙන් කියනවා බටර්ෆ්ලයි කියලා. සලබයාට ඉංග්‍රීසියෙන් කියනවා මොත් කියලා. දැන් මේ සමනලයා හා සලබයා ගැන කතා කළොත් මේගොල්ලන්ගේ යම් යම් ලක්ෂණ තියෙනවා. සමනලයා සාමාන්‍යයෙන් දවසේ දිවා වරුවේ හැසිරෙනවා. අපි කියනවා එයා ඩයිනල් හෙවත් දිවාචරයි කියලා. දවසේ දවල් කාලේ සැරිසරනවා. නමුත් සලබයාගේ ලක්ෂණය තමයි එයා දවසේ දවල් කාලේ සැරිසරන්නේ කොහේ හරි ඉඳලා රාත්‍රී කාලේ තමයි ගොදුරු ආදිය සොයා යන්නේ. එයාට අපි කියනවා නිශාචරයි කියලා. නොක්ටර්නල් එයා. දැන් සමනලයා දිවාචර වීම නිසා එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයා මල් පැණි බීමට මල් ගොමු වල සැරිසරද්දි මොකද වෙන්නේ? විලෝපීන් ඇවිල්ලා මෙයාව අල්ලගෙන කන්න පුළුවන්. ඒතර විලෝපීන්ට වෙන් කරලා හඳුන ගන්න බැරි වෙන විදිහට සමනලයාගේ තියෙනවා මේ දවල් කාලේ විලෝපීන් සැරිසරන හන්ද ඒගොල්ලන්ගෙන් බේරෙන්න ඕන නිසා තියෙනවා පියාපත්වල වර්ණවත් ශල්ක. පියාපත්වල තියෙනවා වර්ණවත් අර සමනල් ලස්සන වෙලා තියෙන්නේ මේ වගේ.
සමනොල් ලස්සනලා තියෙන්නේ මේ අපිට විනෝදය ලබා දෙන්නේ නෙමෙයි අර ආරක්ෂක අනුවර්තනයක් විදිහට. පක්ෂියෙක් හරි විලෝපී කටුස්සෙක් හරි ඇවිල්ලා බැලුවට එයාට මල් වලින් සමනලයා වෙන් කරලා හඳුන ගන්න අමාරු වෙන්නේ. ඒක ආරක්ෂක අනුවර්තනය. ඉතින් ඒකයි සමනලුන්ට වර්ණවත් පියාපත් තියෙන්නේ. නමුත් සලබයා නිශාචරයිනේ. නිශාචර තත්වයට තේ බොහෝ විට විලෝපී නැහැ. ඒගොල්ලත් නිදි. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් වෙලාවට මේගොල්ලන් නිකන් පිදුරු පාට වගේ කිසිම අලංකාරතාවයක් නැහැ. අනික තමයි ළමයෝ සමනලයා යම් තැනක වහලා ඉන්න වෙලාවට සමනලයා වසා සිටින විට මේ සලබයා වගේ පියාපත් විහිදුවාගෙන ඉන්නේ නැහැ. සලබයා නම් වහලා තියෙන වෙලාව කොහේ හරි තැනක වහපුවාම මෙහෙම ඉන්නේ. මේ තියෙන යාගේ ඇඟ, මේ තියෙන හිස කියලා හිතන්න. මෙන්න මෙහෙම පියාපත් විහිදුවාගෙන ඉන්නවා. මොකද එයාට විලෝපීන්ගෙන් හානියක් නැහැනේ. දැන් මෙයාට එහෙම ඉන්න බෑ. සලබේ සමනලයාට අධිකව විලෝපික හානි තියෙනවා. පියාපත් විහිදුවාගෙන හිටියොත් සමහර උඩින් බලන විලෝපිකයෙකුට මෙයා පේන්න පුළුවන්. ඒ නිසා සමනලයා වහලා ඉන්න වෙලාවට පියාපත් දෙක එක්කව කරලා තියාගන්නවා. අපිට උඩින් බැලුවොත් පේන්නේ සමනලෙක් වසා ඉන්න වෙලාවට ඔන්න ඔච්චරයි. ඇඟ තියෙනවා පොඩි රේඛා දෙකක් තියෙනවා පියාපත්. විහිදුවාගෙන නැහැ. මේක ආරක්ෂක අනුවර්තනය. අපි පොඩ්ඩක් කතා කළා සමනලයා හා සලබයා පිළිබඳව. එතකොට සමනලයින් හා සලබයින්ගේ අපට බොහෝ විට පලිබෝධ වශයෙන් වැදගත් වෙන්නේ කීට අවස්ථාව. මේ සමනලයින් හා සලබයින්ගේ කීට අවස්ථාවට සමහරු කියනවා දලඹු අවස්ථාව කියලා. එහෙම නැත්නම් කැටපිල කියලා අපි කියනවා. මේගොල්ලන්ට තියෙන විශාල ශල්කමය පියාපත් ඒව ආරක්ෂක අනුවර්තන විදිහට යෝජනා කරන්නත් පුළුවන්. මේ තියෙන එක තමයි ආරක්ෂක අනුවර්තනයක් විදිහටයි මේ වගේ වර්ණවත් ශල්ක සහිත පියාපත් තියෙන්නේ. මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා අපි සමනලෙක් පරීක්ෂා කළොත් එයාගේ පියාපත් යුගල සර්ව සම නැහැ. අපි සමනලෙක් අරන් බැලුවොත් එහෙම මෙහෙම තියෙනවා එයාගේ දේහය. මෙහෙම හිසෙන් තියෙන ස්පර්ශක. එයාගේ పూర్ව පියාපත් යුගල ප්‍රමාණයෙන් විශාලයි. අපර පියාපත් ප්‍රමාණයෙන් කුඩයි. මේක තමයි බොහෝ විට සමනලුන්ගේ ලක්ෂණය. పూర్ව පියාපත් ප්‍රමාණයෙන් විශාලයි. අපර පියාපත් පසුපස පියාපත් ප්‍රමාණයෙන් කුඩයි. මෙතන දක්වලා තියෙනවා పూర్ව පියාපත් යුගල අපල පියාපත් වලට විශාලයි කියලා. නොවිද යෝරාබන මුඛ උපාංග තමයි හමු වෙන්නේ කාගේද සුහුඹුලාගේ. ළමයි අපි සුහුඹුල් ලෙපිඩොප්ටරාවේ ගත්තොත් එහෙම අපි සුහුඹුල් ලෙපිඩොප්ටරාවේ ගත්තොත් එහෙම ඒ කියන්නේ වැඩිණු සමනලෙක් ගත්තොත් එහෙම එයා ශාකවලට හානි කරන්නේ නැහැ. එයා කරන්නේ මල් පැණි ආදිය ශාක හානි කරන්නේ නැතුව ශාක විදින්න නැතුව යුෂ වශයෙන් උරා බොනු. ඒකට හැඩ ගැහිලා තියෙනවා එයාගේ මුඛ උපාංග මේ විදිහට. එයාගේ හිස මෙහෙම තියෙනවා නම් මුඛ උපාංග වලින් මේ අදරය කියන ව්‍යුහය පමණක් මෙන්න මෙහෙම දික් වෙලා සාමාන්‍ය අවස්ථාවේ හකුලන් ඉන්නේ. නිකන් හොඬ වැලක් වගේ ව්‍යුහයක් බවට පත් වෙලා තියෙනවා. මේ තියෙන යාගේ හිස, මේ තියෙන ඇස, මේ තියෙන අදරීය ශුණ්ඩාව. මේකට කියනවා අදරීය ශුණ්ඩාව කියලා. මේක නිකන් හොඬ වැලක් වගේ නිසා මේකට සමහර කියනවා ට්‍රංක් එක කියලා. ලේබියල් ට්‍රංක් එක කියලා කියනවා. මේගොල්ලෝ කරන්නේ විෂුරා බොන්න ඕන වෙච්චාම මේ හොඬ වැල වගේ ව්‍යුහය ගෙනල්ලා ඒ ද්‍රව බිඳුව මල් පැන බිඳුව හරි මොනවා හරි බිඳුව මත තියලා මුඛ කුහරයේ පරිමාව වැඩි කරලා පීඩනය අඩු කරලා ගාලේ කුරා බොනවා. ඒ නිසා මේගොල්ලන්ගේ සුහුඹුලන් ශාක පටක වලට යාන්ත්‍රික හානි කරන්නේ නැහැ. ඒ නිසා පලිබෝධ වශයෙන් අපි බොහෝ සුහුඹුලන් සලකන්නේ නැහැ. ලිපිඩොප්ටරාවන්ගේ සුහුඹුලන් අපි පලිබෝධ වශයෙන් සලකන්නේ නැහැ.
මොකද ඒගොල්ලෝ ශාක පටක විදින්න නැතුව යුෂ උරා බොන නිසා. එතකොට මේකට තමයි අදරය දිගින් වැඩි වෙලා අදරීය ශුණ්ඩා බවට පත් වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ කීටයන්ට ඒවත් දලඹුවන්ට සපා කන ආකාරයේ මුඛෝපාංග තියෙනවා. ඒගොල්ලන් නම් වගාවට හානි කරනවා. අපි දලඹුවන් ගත්තොත් එහෙම අපි මේගොල්ලන්ගේ දලඹුවන් ගත්තොත් එහෙම මෙහෙම කෙඳීමේ තත්වයක් තියෙනවා. ශාක පටක කාලා හානි කරනවා. අපි කැටපිලස්ලා කියලා කියනවා දලඹුවන්ට. එතකොට මේ දලඹුවන්ගේවත් කීටයන්ගේ උරසේ පාද යුගල් දෙකක් තියෙනවා. උදරයේ පාද යුගල් හතරක් තියෙනවා. අපි මේ වගේ දලඹුවෙක් අරන් බැලුවොත් එහෙම ලෙපිඩොප්ටෙරා කීටයෙක්වත් දලඹුවෙක් අරන් පරීක්ෂා කළොත් මෙයාගේ උරස කියන කොටසේ පාද යුගල් දෙකක් තියෙනවා. උදරයේ කියන කොටසේ පාද යුගල් හතරක් තියෙනවා. ඒතර ඔක්කොම තියෙනවා පාද යුගල් 6ක්. පාද 12ක්. ඔය කතා කළේ ඕඩර් ලෙපිඩොප්ටෙරා ගැනයි. මේ තියෙන ඒගොල්ල තමයි. මේ බලන්න බොහෝ විට පූර්ව ව්‍යාපත් විශාලයි. මේ තියෙන්නේ සමනලයේ අංක 1, අංක 2 සලබය. සමනලය ප්‍රමාණයෙන් විශාලයි. වර්ණවත් පියාපත් නැත්නම් වර්ණවත් ශල්කමේ පියාපත් තියෙනවා. සලබය එහෙම නැහැ. සමනලය දිවාචරයි, සලබය නිශාචරයි. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ කීට අවස්ථාවක්, මේ තියෙන්නේ පිල අවස්ථාවක්. මේ ඉන්නේ සමනලය. මේ ඉන්නේ සලබය. මේ තියෙන්නේ එයාගේ කීට අවස්ථාව, දලඹු අවස්ථාව. දැලමයි මේගොල්ල කීට අවදීදී විශාල ආහාර ප්‍රමාණයක් කාලා ඒක දේහය තුළ තැන්පත් කරන් ඊට පස්සේ පිල අවස්ථාව කියලා ටිකක් විවේකී අවස්ථාවකට එනවා. මේකට කියනවා පිල අවස්ථාව කියලා. මෙහිදී ඒගොල්ල කරන්නේ තමා විසින්ම ශ්‍රාවය කරගන්නවා කිසියම් කෝෂයක් හෙවත් ව්‍යුහයක්. මේකට අපි කියනවා පිලා කෝෂයක් කියලා. නැත්නම් කොකූන් කියලා කියනවා. මෙන්න මේක ඇතුලේ වර්ධනය හා විකසනය වෙනවා. දැන් අපි සේද නිෂ්පාදනයේදී කරන්නේ මේ පිලා කෝෂ අවස්ථාවට ආවට පස්සේ මේක තම්බනවා. තම්බපුවාම ඇතුලේ ඉන්න පිලව මැරෙනවා. ඊළඟට ඒක අයින් කරලා අපි සත්වාහාර වලට අරගෙන මේ පිලා කෝෂයේ තියෙන කෙඳිමේ තත්ත්වයක් ඒ මගින් තමයි නූල් නිෂ්පාදනය කරන්නේ. අපි ඔය ගත්තොත් පටපණුවන් හදනවා කියලා කියන්නේ ඕක තමයි. මෙන්න තියෙනවා ඕඩර් ලෙපිඩොප්ටෙරා වලට උදාහරණ පළවෙනි එක මරුකා සලබය. විද්‍යාත්මක නාමය මරුකා ටෙස්ටිවුලාලිස්. බොහෝ විට මෙයා රනිල කුලයේ ශාක වලට හානි කරනවා. ගොයම් කොළ හකුලන දලඹුවා නැෆලොකොසිස් මෙඩිනාලිස් නමින්ම තේරෙනවා වී වගාවට හානි කරන්නේ. ඊළඟට සේනා දලඹුවා මේ මෑත කාලේ ජනප්‍රිය වෙච්ච කෙනෙක් ස්පොඩොප්ටෙරා ෆෘජිපර්ඩා. මෙයා රංචු හෙවත් සේනා වශයෙන් පැමිණ වගාවන්ට හානි කරනවා. ඒකයි සේනා දලඹුවන් කියලා කියන්නේ. ඊළඟට හමු වෙනවා ගෝවා දියමන්ති සලබය. මෙයාගේ විද්‍යාත්මක නාමය ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා වෙනවා. මෙයා වගාවට හානි කරන්නේ ගෝවා වගාවට. තව එක්කෙනෙක් ඉන්නවා ගොයම් කුරුප්පණුවා ස්ක්‍රිප්පෝගා ඉන්සටියුලස්. මම විශේෂයෙන් වචනයක් කියන්න කැමතියි මේ ගෝවා දියමන්ති සලබයා ගැන. ගෝවා දියමන්ති සලබයා
මෙයාගේ විද්‍යාත්මක නාමය ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා වෙනවා. මෙයා කරන්නේ ගෝවා ශාකයේ පත්‍ර මත මේ සූඹුලා ගිහිල්ලා බිත්තර දානවා. පිටවන කීටයෝ ගෝවා ශාකයේ පත්‍ර කන්න පටන් ගන්නවා. අපි ඔය පණුව කාපු ගෝවා කියන්නේ ඕක තමයි. දැන් අපි ගෝවා ගෙඩියක් ගත්තාම ගෝවා ගෙඩිය තියෙන මේ විදිහටනේ. දැන් මෙතෙන්දි වෙන්නේ මේ ගෝවා දියමන්ති සලබයා හෙවත් ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා ගිහිල්ලා බිත්තර දාන්නේ මෙන්න මේ ගෝවා පත්‍ර අතර. මේවා ඇතුලේ තමයි බිත්තර දාන්නේ. ඒ නිසා ගෝවා මේවට පලිබෝධනාශ මෙහෙම බිත්තර දාපුවම පිටවන කීටයෝ මේ ගෙඩිය ඇතුලේ ඉඳන් තමයි කොළ කන්නේ. එළියට මුකුත් පේන්නේ නැහැ මේගොල්ලෝ ගෙඩිය ඇතුලේ හැංගිලා ඉඳන් කාගෙන යනවා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා මේකට කිමිකල්ස් ගහන්න ගියාම කිමිකල් ගැහුවට ඇතුලට වදිනවද කියන එක. අනික මේ හානිය ගොඩාක් වෙලාවට ඇති වෙන්නේ ගෝවාවල අස්වනු නෙලීම ආසන්නයි. මේ හානිය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ගෝවාවල අස්වනු නෙලීම ආසන්නයි. දැන් ගෝවා ගෙඩි කපන්න තියෙන වෙලාවක ඒකට පලිබෝධනාශක ගහන එකේ ගැටලු තියෙනවා. මොකද මේ පලිබෝධනාශක වල කොටස් මේ ගෝවා ගෙඩිවල තිබිලා පරිභෝජනය කරන අයට ගැටලුකාරී වෙනවා. ඒ නිසා මේක කෘමීන් වාසය කරන්නේ නැත්නම් කීටයා වාසය කරන්නේ ගෝවා ගෙඩියේ පත්‍ර අස්සේ වෙන එකක්. අනික මේ හානිය වාර්තා වෙන්නේ අස්ත්‍රු නෙලීමට ආසන්න වේ නිසා පලිබෝධනාශක යෙදීමේ ගැටලු තියෙනවා. අනික් අතර කොහොම හරි පලිබෝධනාශක ගැහුවත් ඒ ගහන පලිබෝධනාශක බිඳ වැටෙන්නේ හෙවත් හායනය වන්නේ සෙමින්. ඇයි හායනය හෙමින් වෙන්න හේතුව? දැනගන්න කිසියම් ක්‍රිමිනාශකයක් පරිසරයේදී බිඳ වැටෙන්න එක්ක ඔක්සිජන් එක ගැටෙන්න ඕන, එක්ක සූර්යාලෝකයක් ගැටෙන්න ඕන, එහෙම නැත්නම් ජෛව පද්ධති තුල ගැටෙන්න ඕන. දැන් මෙතන මේ කිමිකල් එක තියෙන්නේ ගෝවා ගෙඩිය ඇස්සේ වෙච්චාම සූර්යාලෝකයක් ගැටෙනවත් අඩුයි, ඔක්සිජන් එක ගැටෙනවත් අඩුයි. ඒ නිසා වියෝජන වේගය ඉතා හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒකත් මේ කිව්වේ. ඉතින් මෙන්න මේ වාගේ හේතු නිසා ගෝවා වගාවට මාරාන්තික හානියක් ඇති කරන ගෝවා දියමන්ති සලබයා හෙවත් ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලාට කෙමිකල්ස් යෙදීමේ ගැටලු තිබුණා. මෙයා මර්ධනය කරන්න කෙමිකල් යෙදීම ගැන ගැටලු තිබුණා. එහෙම දැම්මොත් එහෙම පලිබෝධයා ඉන්නේ ගෝවා ගෙඩිය ඇතුළේ ඉඳලා සමහරට පලිබෝධයාට කෙමිකල් එක වදින්නේ. අනික තමයි අස්ත්‍රු නෙලන්න ආසන්නයේ හින්දා කෙමිකල් මගින් මර්ධනය කරගන්න නැත්නම් කෙමිකල් ගහලා මර්ධනය කරන්න ගියාම ඒ කෙමිකල්ස් වල කොටස් අස්වැන්නත් එක්ක තියෙන්න පුළුවන්. අනික තමයි මෙහිදී පලිබෝධනාශක හායනය වීම සිද්ධ වෙන්නේ සාපේක්ෂව හිමි. ඉතින් ඒ නිසා මේ වගේ පලිබෝධ මර්ධනය කරන්න අපිට රසායනික ක්‍රම වලට යන්න අමාරුයි. මෙන්න මේ අවස්ථාවේ මේ ප්ලූටෙල්ලා සයිලොස්ටෙල්ලා මර්ධනය කළ හැකි එක්තරා බැක්ටීරියාවක් හඳුන්වා දෙනු ලැබුවා. මේ බැක්ටීරියාවට අපි කියනවා ළමයි බැසිලස් තුරින්ජියන්සිස් කියලා. බැසිලස් තුරින්ජියන්සිස්. මේ බැක්ටීරියාවෙන් ලබා ගන්නා ද්‍රව්‍ය වලට පුළුවන් මේ ක්ෂුද්‍ර ජීවියා මර්ධනය කරන්න. ඒ නිසා පසු කාලිනව මේ බැක්ටීරියා වාණිජ මට්ටමින් වගා කරලා එයාගේ නිස්සාරක ලබා ගැනීම කරනවා. ඒ මගින් වාණිජ මට්ටමේ පලිබෝධනාශකයක් දැනට වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. එයාගේ නම තුරිසයිඩ් වෙනවා. මේ තුරිසයිඩ් කියන පලිබෝධනාශකය මගින්
සාර්ථකව ගෝවා දියමන්ති සලබයාව මර්ධනය කරන්න පුළුවන්. අපි කතා කළේ ඕඩර් ලෙපිඩෙප්ටරා ගැනයි. අපි යාට උදාහරණ ඉදිරිපත් කළා. එක්කෙනෙක් තමයි ගෝවා දියමන්ති සලබයා හෙවත් ප්‍රෝටෙල්ලා සයිලොස්ටෙල්ලා. ඒ ගැන තමයි මම ටිකක් මතක් කරලා දුන්නේ ඔයගොල්ලන්ට. එහෙනම් අපි එනවා ඊළඟ කෘමි ගෝත්‍රයට. ඊළඟ කෘමි ගෝත්‍රය ඕඩර් කොලියොප්ටෙරා. කවුද අයත් වෙන්නේ? කුරුමිනියන් හා ගුල්ලන් අයත් වෙනවා. කුරුමිනියන්ට කියනවා අපි බීටල්ස්ලා කියලා. ගුල්ලන්ට කියනවා වීවිල්ස්ලා කියලා. මේගොල්ලෝ තමයි අපට ඕඩර් කොලියොප්ටෙරා යටතේ හමු වෙන්නේ. මොකක්ද මේගොල්ලෝගේ කොලියොප්ටෙරා කියලා කියන්නේ? පූර්ව පියාපත ඝන වෙලා තියෙනවා. හැබැයි අපර පියාපත් එහෙම ඝන වෙලා නැහැ. පටල මේ විදිහට තියෙනවා. ඒතර අපර පියාපත් ප්‍රධාන වශයෙන් පියෑමීමට භාවිතා කරන්නේ. කෘමීල වහලා ඉන්න වෙලාවට පියාපත්වල ඇතුළත දාර එකිනෙකට ස්පර්ශ වෙනවා. හැබැයි මේවා එකිනෙක අතිපීත වෙන්නේ නැහැ. මේගොල්ලෝගේ කීටය බොහෝ වෙලාවට කැපිටල් C අකුරක හැඩයක් ගන්නවා. මේගොල්ලන්ට කම්බිලි පණුවන් කියලාත් කියනවා. අපි කතා කළොත් ඕඩර් කොලියොප්ටෙරා ගැන අයිති වෙනවා කුරුමිනියෝ ඒ වගේම ගුල්ලෝ. ඒතර මේගොල්ලන්ගේ පියාපත් ගැන කල්පනා කරද්දී මෙන්න මෙහෙම දේහය තියෙනවා නම් මේ තියෙන හිස හා උරස නම් මේ තියෙන පියාපත් හට ගන්නා බඳ කොටස නම් මේ පියාපත් හරියටම මධ්‍ය රේඛාවේදී වම් පැත්තයි දකුණු පැත්තයි එකිනෙක ආවෙනවා. අනික තමයි මෙයා වහලා තියෙන වෙලාවට දැන් අනික් වෙලාවට මෙයා මේ පියාපත් මෙහෙම දිග අර ගන්නවා. ඒවා දිග ඇරලා තමයි මෙයා මේ පියෑඹීමට අවශ්‍ය ජවය ලබා ගන්නේ. දැනගන්න වහලා ඉන්න වෙලාවට මේ පියාපත් වල ඇතුළත දාර එකිනෙක ස්පර්ශ වෙනවා. හැබැයි වෙන ගැටලුවක් නෑ. ඒවා එකමත් එක වැටලා හේවත් අතිපීත වෙන්නේ නෑ. මේගොල්ලන්ගේ කීටියෝ බොහෝ විට කැපිටල් C අකුරක හැඩයට තමයි ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා කම්බිලි පණුවන් කියලා. ගුල්ලන්ගේ වෙලා තියෙන්නේ මුඛෝපාංග දිගින් වැඩි වෙලා මුඛෝපාංග වල තියෙන අදුහණු දිගින් වැඩි වෙලා ශාකපටක විදින්න මෙන්න මෙහෙම උලක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ගුල්ලන්ගේ ලක්ෂණය. රයිට්. එතකොට මේ කීටයන්ගේ උරසේ පාදයුගල් තුනක් තියෙන්න පුළුවන්. උදරයේ පාදයුගල් තුනක් තියෙනවා. සූඹුලන් හා කීටයන් කියන දෙගොල්ලන්ටම හරි වැදගත් වෙනවා. එක පැත්තකින් සූඹුලන්ට අනික් පැත්තෙන් කීටයන්ට තියෙනවා සපා කණාකාරී මුඛෝපාංග. ශාකපටක විදලා විෂුරා බොනවා මේගොල්ලෝ. එතකොට මේගොල්ලන්ගේ සමහරුන්ගේ ශාකපටක විදීමට ශක්තිමත් අදෝහණු තියෙනවා. ශාකපටක විදින අයට විශේෂයෙන් මේක වැදගත් වෙනවා. මෙන්න උදාහරණ ඕඩර් කොලියොප්ටෙරා වල පොල් කළු කුරුමිනියා නැත්නම් කළු පොල් කුරුමිනියා ඔරික්ටස් රයිනෝසෙරස්. ඇයි මෙයා රයිනෝසෙරස් කියන්නේ? මේ පොල් කළු කුරුමිනියාගේ මම මේ උඩින් බලපුවම පේන විදිහ හඳින්නේ. අපි මෙයා දිහා උඩින් බැලුවොත් ඔයාට පේනවා උදරය උරස ඊළඟට පේනවා මෙන්න මෙහෙම ඉදිරියට නෙරා ගිය නලයක් වගේ ව්‍යුහයක්. මේ මගින් කරන්නේ මෙයා ශාකපටක විදිනවා. විදලා ඇතුලේ බිත්තර දානවා. පිටවන කීටයින් අභ්‍යන්තර පටක මත යැපෙනවා. ඒක තමයි කුරුමිනියන්ගේ නරක ලක්ෂණය. එතකොට පොල් කළු කුරුමිනියා ඉන්නවා, කෙසෙල් ගුල්ලෝ ඉන්නවා, රින්කොෆෙරස් ෆෙරුජිනස් ඉන්නවා, කොස්මොපොලයිටිස් සෝඩිඩස් ඉන්නවා. ඊළඟට අවුලක ෆෝරා කුරුමිනියා ඉන්නවා. එයාගේ විද්‍යාත්මක නාමයත් අවුලක ෆෝරා ස්පීෂීස් නැත්නම් අවුලක ෆෝරා ක්‍රුඑන්ටා වෙන්න පුළුවන්. ඊළඟට බතල ගුල්ලා ඉන්නවා. මෙයාත් බතල විදලා වගාවේ තියදී හරි අස්සන්න වලට පස්සේ හරි ඒ මත යැපෙනවා. සයිලස් ෆෝමිකේරියස්. ඊළඟට ධාන්‍ය ගුල්ලා. ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ යැපෙන්නේ ධාන්‍ය මත. රයිසෝපර්තා ඩොමිනිකා. ප්‍රධාන වශයෙන්ම වී වගා කරන ශේෂ්ඨවල නැත්නම් ඒ වී ගබඩා කරන තත්ත්වයට අපිට දකින්න පුළුවන්.
දාන්නේ ගුල්ලා. මෙන්න මේක මතක තියාගන්න ළමයි කෘමීන්ගේ තියෙනවනේ දැන් ලෝකයක්. විවිධාකාර කෘමි ගෝත්‍ර ඉන්නවනේ මේවා එකතු වෙලා කෘමීන් එකතුවක් හැදලා තියෙනවනේ. මේ වගේ විවිධ කෘමි ගෝත්‍ර ගත්තාම ලෝකයේ කෘමි ගෝත්‍ර වලින් වැඩිම සමාජිකයින් ගානක් ඉන්නේ මේ ඕඩර් ඕතොප්ටෙරා තුලයි. ඒක දැනගන්න. වැඩිම සමාජිකයින් ගානක් ඉන්නේ මේ ඕඩර් ඕතොප්ටෙරා තුලයි. අපි ඊළඟට කතා කරන්න යනවා ඕඩර් ඩිප්ටෙරා පිළිබඳව. අපි දැන් කතා කළා ඕඩර් ලෙපිඩොප්ටෙරා ගැන, කතා කළා ඕඩර් කොලියොප්ටෙරා ගැන. තුන්වෙනි සම්පූර්ණ රූපාන්තරණයක් දක්වන ගෝත්‍රය ඕඩර් ඩිප්ටෙරා වෙනවා. මේ අර්ථයේ කතා කළ යුත්තේ මැස්සන් හා මදුරුවන් පිළිබඳව. සූඹුල් සතුන්ට පැහැදිලිව තියෙන්නේ పూర్ව පියාපතක් විතරයි මේගොල්ලන්ගේ. උඩින් බලපුවාම නමුත් වෙලා තියෙන්නේ මොකක්ද? මෙයාගේ අපර පියාපත් වැදගත් වෙනවා මෙයාට වායුගෝලීය පියාඹන්න. මෙහෙම තියෙනවා పూర్ව පියාපත්. මෙයා పూర్ව පියාපත් යුගල යොදාගෙන තමයි පියාඹන්නේ. කිසියම් අවස්ථාවක මෙයාට වැඩිපුර ජවයක්, වැඩිපුර ශක්තියක් අවශ්‍ය වුණොත් මෙයා මොකද කරන්නේ? මේ අපර පියාපතුත් పూర్ව පියාපත් එක්ක සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපුවාම මෙයාට ලැබෙන ජවය වැඩි වෙලා වේගයෙන් පියාඹන්න පුළුවන්. දැනගන්න මේගොල්ලන්ගේ ඔය අපර පියාපත් ශීන වෙලා නැත්නම් අපර පියාපත් පිරිහිලා සමහරුන්ගේ තෝලක කියන ව්‍යුහ බවට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ තෝලකයක්. එතකොට මේක පියාඹිනකොට දේහය බැලන්ස් එකේ තියාගන්න මෙයාට වැදගත් වෙනවා. ඒ වගේම වැඩි වේගයකින් පියාසර කිරීමට මේ තෝලකේ බලපානවා. ඔයා රුමියෙක් අල්ලලා එයාගේ මේ තෝලකේ ඉවත් කළොත් එයාට දිගු සංචරණ හැකියාවක් නැහැ. අනික් අතට මේගොල්ලන්ට වැඩි බලයක් ගන්න ඕන වෙච්චාම අපර පියාපත් සහ పూర్ව පියාපත් එකට සම්බන්ධ කරලා තනි එකකයක්සේ වැඩ කරනවා. මෙන්න මේකට අපි කියනවා පියාපත් ජෝඩු කිරීමේ යාන්ත්‍රණය කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා wind coupling mechanism කියලා. එතන wing නෙමෙයි wing. wing coupling 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 mechanism දන්නවනේ. එතකොට මෙයාට පුළුවන් පියාපත් ජෝඩු කිරීමේ යාන්ත්‍රණය දාලා වැඩි වේගයකින් වැඩි ජවයක් අරගෙන පියාඹන්න පුළුවන් වෙනවා. මේගොල්ලන්ගේ අපි අර කලින් කතා කරපු කට්ටිය මෙන්න මේගොල්ලන්ගේ ඕඩර් ඩිප්ටෙරාවන්ගේ කීටයන්ට පාදනය. ඒගොල්ලා කිසියම් ජල මාධ්‍යයකදී නලියන ආකාරයේ චලන දක්වනවා. කීටයින්ට තියෙන සපා කන ආකාරයේ මුඛෝපාංග. ඒ නිසා ඒගොල්ලෝ තමයි පලිබෝධ වශයෙන් වැඩිපුර වැදගත්. මේගොල්ලන්ගේ තියෙනවා විද චෞරාබන ආකාරයේ මුඛෝපාංග. මේගොල්ලන් මිනිසාගේ පලිබෝධ වශයෙන් අපට වැදගත් වෙනවා. මේගොල්ලෝ මිනිසාට හා සතුන්ට නැත්නම් මිනිසාගෙන් සතුන්ට වැළඳිය හැකි සමහර රෝගකාරක වල රෝග වාහකයක් විදිහට ක්‍රියා කරනවා. දැන් අපි මේ කතා කරන ඩිප්ටෙරාවන්ගෙන් මැස්සාට තියෙන මාත්තු කරන ආකාරයේ මුඛෝපාංගය. දැන් මෙහෙම හිතන්න. දැන් අපි ගත්තොත් ඩිප්ටෙරාට තිය හමුන එක්කෙනෙක් තමයි ගෙමැස්සා මස්කා ඩොමෙස්ටිකා. ඒගොල්ල සාමාන්‍යයෙන් ශාක හෝ සතුන්ට හානි කරන්නේ එයා උපස්තර උරා බලනවා. ඒ උපස්තර උරා බීමට වැදගත් වෙන්නේ යාට තියෙන එක්තරා ව්‍යුහයක්. ඒකට අපි කියනවා අදරිකාව කියලා. මේ අදරිකාව මගින් අපට ජලය
අවශෝෂණය වීම හෝ බැහැරවීම පාලනය කරන්න පුළුවන්. එතකොට අදරිකාව භාවිතා කරන්නේ මෙහෙමයි. මෙයාගේ තියෙනවා මෙහෙම මැස්සාගේ හිස තියෙනවා. හිසේ අදරේ මගින් පටන් ගන්නවා මේ තියෙන්නේ උරස වෙන්න පුළුවන්. මෙන්න මේ වාගේ ස්පොන්ජ් ආකාර ව්‍යුහයක්. මේක කෙලවර තියෙනවා ස්පොන්ජ් එක. මේකට තමයි අදරිකාව කියලා කියන්නේ. දැන් මෙතෙන්දි වෙන්නේ කෘමිය ඇවිල්ලා කිසියම් දියර ආහාර වර්ගයක් තියෙනවා නම් මේ අදරිකාවේ පවතින ස්පොන්ජීය ව්‍යුහය ඒ මත තියෙනවා. එතකොට මේකේ තියෙන ද්‍රව්‍ය මේකට උරා ගන්නවා. ඊළඟට ගිහිල්ලා ඒක ආහාර වශයෙන් එයාට පුළුවන් උරාගත් ද්‍රව්‍ය පරිභෝජනය කරන්න. එතකොට මෙයා රෝගවාහකයෙක් වෙන්න මේ උරාබොන ලක්ෂණය වැදගත් වෙනවා. එයා මුලින් කියලා රෝගියෙක් කෙනෙක්ගේ යම් ද්‍රව්‍ය උරා බීලා තිබුණා නිරෝගී පුද්ගලයා ගාවට ආපු හැටි මේ අදරිකාව හෙවත් ස්පොන්ජීය ව්‍යුහයේ තියෙන බැක්ටීරියා නිරෝගී පුද්ගලයා ආසාදනය කරගන්න. ඒ නිසා මේක එහෙම නැත්නම් මේගොල්ලෝ යොදා ගන්න එක දෙපැත්තක් තියෙනවා සමහර වෙලාවට. එතකොට මේගොල්ලා මිනිස් රෝග වාහක වෙනවා මේ විදිහට. මේ ඉන්නේ ඕඩ ඩිප්ටරා වලට උදාහරණ එක්කෙනෙක් තමයි ගොයම් ගොක්මැස්සා ඔරිසියෝලියා ඔරයිසේ. පළතුරු මැස්සා බැක්ටෝසෙරා ෆෙරුජිනස්, ඉල් මැස්සා බැක්ටෝසෙරා ඩෝසාලිස්, බෝංචි මැස්සා ඕෆියෝමියා නැත්තම් ඇග්‍රොමයිසා කියලාත් කියනවා ෆෙසියෝලයි, ඕෆියෝමියා ෆෙසියෝලයි, එහෙම නැත්නම් තව නමක් තමයි ඇග්‍රොමයිසා ෆෙසියෝලයි. ඒ වගේම ගෙමැස්සා හෙවත් මස්කා ඩොමෙස්ටිකා ඉන්නවා. මෙයා තමයි අර අදරිකාව මගින් ශුරා බීමක් පෙන්වමු කලේ. ඊළඟට ඩෙන්ගු මදුරුවා ඉන්නවා. ඊඩිස් ඊජිප්ටයි නැත්නම් ඊඩිස් ඇල්බපික්ටස්. මේගොල්ලෝ ශුරා බොනුවත් එක්කම අර කේටේ හරහා ශුරා බීමත් එක්ක තමයි වෛරස් රෝග වාහකයන් වශයෙන් ක්‍රියා කරන්නේ. අපි කතා කළා එහෙනම් සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි ගෝත්‍ර කීපයක්. එකක් ලෙපිඩොප්ටෙරා, අනික ඩිප්ටෙරා වශයෙන් අපට දක්වන්න පුළුවන්. ඒ වගේම කොලියොප්ටෙරා පිළිබඳවත් අපි සලකා බැලුවා. ලෙපිඩොප්ටෙරා, කොලියොප්ටෙරා හා ඩිප්ටෙරා කියන කෘමි ගෝත්‍ර ගැන අපි මේ වෙනකොට සලකා බැලුවා. අපි ඊළඟට ඉදිරියේදී සලකා බලමු ඉතිරි කෘමි ගෝත්‍ර පිළිබඳව.